අයිබෝවන් කියලා හැමදෙනාම පිළිගන්නවා ජනරාව වැඩසටහනේ ආරම්භක වැඩසටහනට අද ඇත්තටම ඊටාම වැදගත් චරිතයක් ජනරාව වැඩසටහනත් එක්ක අද එකතු වෙලා ඉන්නේ. ඉතින් හැමෝම දන්නවා අඳුරනවා මූණ දැක ගමන් කවුද මේ ඉන්නේ කියලා. ඇත්තටම එතුමා අපි මුලින් අපේ වැඩසටහන වලදීත් අපි හම්බ වෙලා තියෙනවා. ඒත් අද සුවිශේෂ වැඩසටහනක් වෙනවා. එතුමා මේ වන විටත් පත් වෙලා ඉන්නවා චීන සමූහාණ්ඩුවේ තානාධිපතිවරයා වශයෙන්. අපි මුලින්ම සුබ පතනවා එතුමාට ඒ සම්බන්ධයෙන් ඔබලා හැමදෙනාම දන්න පරිදි මේ ඉන්නේ ආචාර්ය පාලිත කෝහන මැතිතුමා අද එකතු වෙලා ඉන්නේ වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඇත්තම චීනය කියන්නේ අපිත් එක්ක ගොඩක් අතීතයේ ඉඳන්ම අපිත් එක්ක සම්බන්ධතා තිබ්බ රටක්. ඉතින් මේ චීනය සහ අපි අතර මොකද්ද අපිට මේ සම්බන්ධතාවයේ කොයි විදිහටද දැන් ඉදිරියට අපි පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ අපිට මේ චීනය වැදගත් වෙන්නේ කොහොමද කියන එක තමයි මම ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න කැමතියි. ඔබතුමා පටන් ගත්ත විදිය මම සම්පූර්ණයෙන්ම එකඟ වන ආකාරය චීනය සමග ලංකාව ඇති කරගෙන තිබුණු සම්බන්ධතාවය අදී ඇතිවුණු සම්බන්ධතාවයක් නෙවෙයි. මේ අවුරුදු දහස් ගණනක් පැරණි සම්බන්ධතාවයක්. අප දෙරට අතර වෙළඳාම අංශයෙන් සම්බන්ධතාවයක් අතීතයේ පටන් තිබුණා. ඊට අමතරව සංස්කෘතික වශයෙන් ආගමික වශයෙන් සම්බන්ධතාවයන් ගොඩනැගුණා. අතීතයේදී චීනයේ බෞද්ධ මෙහෙණි ශාසනය ඇති කිරීමට පුරෝගාමී වුණේ ලංකාව. ලංකාවෙන් ගිය මෙහෙණින් වහන්සේලා තමයි චීනයේ මෙහෙණි ශාසනය ආරම්භ කරලා තියෙන්නේ. ඒක චීන පුරාවෘත්ත වලත් සඳහන් වෙනවා, අපේ ඉතිහාසෙත් සඳහන් වෙනවා. මේට වඩා මෑත යුගයකදී අපි දන්නවා ශ්‍රීමව් බණ්ඩාරනායක මැතිණිය කාලේදී ලංකාවත් චීනයත් අතර ඉහළ මට්ටමේ සම්බන්ධතාවයක් ගොඩනැගිලා. බණ්ඩාරනායක මැතිණියට චීනයේ විශාල පිළිගැනීමක් තිබුණා. ඊට වඩා මෑත සමයකදී විශේෂයෙන්ම LTT ත්‍රස්තවාදයට විරුද්ධව අපගෙන ගිය සටනේදී චීනය ලංකාවට බොහෝසේ උදව් වුණා. එම කාලේදී වෙන රටවල්, බටහිර රටවල් විශේෂයෙන්ම අපට සහයෝගය දක්වන්නට අකමැති වූ වෙන මැලි වූ අවස්ථාවලදී චීනය ඉදිරිපත් වෙලා අපට සහයෝගය දක්වුවා. චීනයේ ඒ අවස්ථාවේදී අපට ආධාර සැපුවේ නැත්නම් සමහර විට 2009 දී අපිට පුළුවන් වෙන එකක් නැහැ LTT ත්‍රස්තවාදය පරාජය කරන්නට. මෙම සටන අවසන් වූ පසුවත් අපිට ලොකු අභියෝගයක් තිබුණා. එනම් අවුරුදු 27ක යුද්ධයකට පසුව මෙරට අපේ රට ඉතා ශීඝ්‍රයෙන් සංවර්ධනය කරන්නේ කොහොමද කියන එක. සංවර්ධනය කරන්නට අපිට අපේ ආණ්ඩුවට කල ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වුමනාවක් තිබ්බා, උද්‍යෝගයක් තිබුණා. හැබැයි අපිට නොතිබුණ දෙයක් තමයි ප්‍රාග්ධනය තිබුණේ නැහැ. එම නිසා එම අවස්ථාවේදී අප නොඑක් ආයතන වලට, ලෝක බැංකුවට, අන්තර්ජාතික අරමුදලට ආදී නොඑක් අංශ වලට බටහිර මුදල් අපිට ලබා දෙන්නන්ට අපි හැරි මෙම සංවර්ධනයට උපකාර වෙන්නට කියා ඉල්ලා සිටියා. හැබැයි ඒ වුණේ නැහැ. එම අවස්ථාවේදී අපි චීනයෙන් තමයි චීනය දෙසටයි නැඹුරු වුණේ. චීනය දෙස නැඹුරු වුණා පමණක් නෙවෙයි, චීනය අපිට ඉතාමත් උද්‍යෝගාත්මක සහයෝගය දක්වුවා. අද උනත් අපිට පෙනෙන්න තියෙනවා මහා මාර්ග පද්ධතිය, වරායවල්, පාලම් ආදී බොහොමයක් ඒ කාලේදී හැදුනේ චීනයේ ලැබුණු ආධාර උපයෝගී කරගෙනයි. දැන් අප තවත් ඉදිරියට යන අවස්ථාවක් තමයි මේ උදා වී තිබෙන්නේ. ළඟදීපත් වුණ ආණ්ඩුව පොරොන්දුවක් වුණා රට තවත් ඉදිරියට සංවර්ධනය කරනවා කියන එක. හැබැයි හැම වෙලාවෙම මේ ප්‍රශ්නේ අතුවන ප්‍රශ්නේ තමයි සංවර්ධනය කරනවා කියවට ප්‍රාග්ධනය කොහෙන්ද ලැබෙන්නේ කියන එක. දැන් අප දන්නවා ලෝකේ ප්‍රාග්ධනය එකතු වී සිටින තිබෙන එකම රට චීනය. චීනයට වගේ මුදල් සම්භාරයක් එකතු වෙන්නේ නැහැ වෙනත් කිසිම රටකට. මෙම අවස්ථාවේදී මම හිතන්නේ අපිට සිදු වෙනවා චීනය දෙසට නැඹුරු වන්නට. එතනදී අපි මතක තබා ගත යුතු තමයි රජත් මේ කියා තිබෙනවා අපිට උදව් කරන්නට කැමති ඕනෑම රටකින් උදව් ලබා ගන්නට අප සැරසී සිටින බව. මේ ප්‍රසිද්ධියම කියලා තියෙන දෙයක්. ඒ නිසා අපිට අපේ අසල්වැසි රටවලිනුත්, යුරෝපීය රටවලිනුත්, ඇමරිකානු
වැනි දුරස් රටවලුත් ජාත්‍යන්තර අරමුදල්වලුත් බැංකුවලුත් අපිට මුදල් ලබා ගන්නට පුළුවන් නම් අපි එය ලබා ගන්නවා. චීනයෙන් පමණක් නෙවෙයි. ඒ දැනට චීනය ලංකාවට අත දීමට ඉදිරිපත් වී සිටිනවා. එම නිසා මෙම අවස්ථාවේදී මම හිතන්නේ තාම වැදගත් වගකීමක් තමයි අපේ රටට. මෙම රටවල් සියලු දෙනා සමගම හොඳ මිත්‍රත්වයක් පවත්වාගෙන හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම. චීනය සමග විතරක් නෙවෙයි අනෙක් රටවල් සමගත් හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුයි යන්නයි මගේ හැඟීම. හැබැයි මගේ වගකීම වෙන්නේ චීනයට නම් කෙරී සිටින තානාපති ඇටියට ඉහළ මට්ටමේ සම්බන්ධතාවයක් චීනයත් සමග ගොඩනගාගන්න යන්නයි. ආචාර්ය පාලිත කෝහන මැතිතුමා විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ හසල දැනුමක් සහ අත්දැකීම් තියෙන පුද්ගලෙක්. ඉතින් මේ ප්‍රශ්නේ මම හිතනවා අනිවාර්යයෙන්ම අහන්න ඕනි මේ වගේ පුද්ගලයෙක්ගෙන්. දැන් පාලිත කෝහන මැතිතුමනි එම්බැසිඩර් කෙනෙක්ට එහෙම නැත්නම් තානාපතිවරයෙක්ගේ වගකීම හරීම වගකීම මොකක්ද? ප්‍රධානම වගකීම තමාගේ රට නියෝජනය කිරීම. ඒ නියෝජනය කිරීම ඉහළ මට්ටමින් කළ යුතුයි. ඔහුගේ වගකීම තිබෙන්නේ ඔහු එව් රට සඳහා පමණයි, වෙනත් රටවල් සඳහා නෙවෙයි. එම නිසා එම වගකීම මම හිතන්නේ තාමත්ම උතුම් වගකීමක්, ඉහළ මට්ටමේ වගකීමක්. එය ඉටු කිරීමේදී හොඳට කල්පනාකාරීව එය ඉටු කළ යුතු වගකීමක්. අපිට මතකයි පසුගිය රජය අපිට තිබ්බ ගොඩක් වැදගත් ආර්ථික මර්මස්ථාන ගොඩක් දේවල් විවිධ රටවල් වලට ලබා දුන්නා. උදාහරණයක් වශයෙන් හම්බන්තොට ගුවන්තොටුපළ ලබා දුන්නා ඉන්දියාවට. එතනින් එහාට ගියාම වරාය ඉදිකරපු වරාය නැවත චීනට ලබා දුන්නා. එතකොට දැන් මේ වගේ දේවල් අපිට ආයේ නැවත අපේ රටේ අයිතියට ලබා ගැනීමට හැකියාවක් අපිට තියෙනවද? මේක තමයි වැදගත් ප්‍රශ්නයක්. එම රජය තිබුණු ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති ඇත්තටම තාමත් මට වටහා ගන්නට බෑ. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය උනේ ණයබරින් බේරීම පිණිස ලංකාවේ මර්මස්ථාන වෙනත් රටවලට පැවරීමයි. පවරා මුදල් ලබා ගැනීමයි. විදේශ ප්‍රතිපත්ති උනේ මෙම පැවරු මර්මස්ථාන තුලනය කිරීමට එක රටකට එකක් දෙනවා, තවත් රටකට තවත් එකක් දෙනවා, තුන්වැනි රටකට ඉදිරි හරිය දෙනවා. ඉතින් මේ විදිහට විදේශ ප්‍රතිපත්තියකුත් ආර්ථික ප්‍රතිපත්තියකුත් ක්‍රියාත්මක කළා කියලා හිතන්නටත් අමාරුයි. හැබැයි ඒ කට්ටිය ඒක කරා. දැන් අපිට පුළුවන් වෙනවද මෙම වැදගත් ස්ථාන හම්බන්තොට වරාය වැනි වැදගත් ස්ථාන අපසු ගන්නට. අප දන්නවා රටක කෑල්ලක් එක්ක විකුණුවොත් නැත්නම් බද්දර දුන්නොත් එම ගිවිසුමේ කාලය නිම වෙන තුරු ඒ වෙනස් කරන්නට අපට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි නැගෙනහිර රටවල් සමග අප ගෙන යන සම්බන්ධතාවය මේට වඩා හොඳින් සමතුලනය කළහොත් සමහර විට සාකච්ඡා මාර්ගයෙන් හොඳ හිත උපයෝගී කරගෙන දෙරටේම ඉදිරි ගමන ගැන කල්පනා කර අපිට සමහර විට පුළුවන් වෙයි මෙවැනි වැදගත් ස්ථාන වැදගත් රටේ මේ මර්මස්ථාන ඔබ කීවා වගේ ආපසු ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පටන් ගන්නට. මම හිතන්නේ මේ කළ යුත්තේ සාකච්ඡා මාර්ගයෙන්ම පමණයි. එම සාකච්ඡා කිරීම අවශ්‍ය පසුබිමත් සකසා ගත යුතුයි. අපිට ඕනෑ වුණ ඵලියට ජාත්‍යන්තර වශයෙන් අප එකඟ වූ එවැනි ගිවිසුමක් කඩ කරන්නට අපට පුළුවන් කමක් නැහැ. එසේ කළහොත් අනාගතයේදී කිසි කෙනෙකු කිසිම රටක් හෝ කිසිම සමාගමක් ආර්ථික ආයතනයක් අප ගැන විශ්වාසයක් තබන්නේ නැහැ. පාලිත කෝහන මැතිතුමනි, එතකොට දැන් අපි දන්නවා ගිය රජවල් වල කොහොමද ඒ කට්ටිය ක්‍රියාත්මක කළ ආකාරය, ඔවුන්ගේ තානාපති සේවය. එතකොට දැන් මේ වෙද්දී චීනයේදී මෙවර අපේ ජනාධිපතිතුමාගේ හෝ මේ රජයේ ප්‍රතිපත්ති අනුව වෙනස් වෙනවද? ඒ අපේ තානාධිපති සේවය නැත්නම් වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක කරනවද? මොන වගේ තත්ත්වයක්ද මේ නව රජය යටතේ මේ ක්‍රියාත්මක වන්නේ? අප මැතිවරණයට පෙර
ජනතාවට දුන්නු පොරොන්දුවක් තමයි විදේශ සේවය ලංකාවේ අවශ්‍යතාවයන්ට අනුකූල වන අන්දමින් සක්‍රියකාරී කරන බව. ජනාධිපතිතුමාගේ අපේක්ෂාවත් එයයි. විදේශ සේවය සක්‍රියකාරී සේවයක් වන බව. ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා දියුණු කර ගැනීමට, ලංකාවේ විදේශ වෙළඳාම දියුණු කර ගැනීමට, සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීමට, ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීමට මේ සියලු දේ අරමුණු කරගෙන විදේශ සේවය සක්‍රියකාරී විය යුතුයි යන්න. දැන් මගේ අරමුණත් චීනයට ගියාට පසුව ලංකාවේ මෙම අරමුණු අපේ රජයේ මෙම අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය අන්දමින් මගේ මුළු ව්‍යායාමය යෙදවීමයි. මගේ පමණක් නෙවෙයි මගේ කාර්යාලයේ ව්‍යායාම මෙම අරමුණ කෙරෙහි යෙදවීමයි. මොකද අපිට අවශ්‍යයි චීනෙන් ආයෝජන, අපිට අවශ්‍යයි චීනයේ සංචාරකයන්, අපිට අවශ්‍යයි චීනයේ සමග තිබෙන වෙළඳ සම්බන්ධතාවය වඩා ඉහළට ගෙන යාමට. අපි දන්නවා ලෝකයේ සංචාරකයන් වැඩිම පිට කරන රට චීනයයි. සංචාරකයන් ගිය වර්ෂයේ පමණක් මිලියන 169ක්. මිලියන 169ක්. අපිට මේන් ලැබුණේ 1,50,000ක් වගේ සුළු ප්‍රමාණයක්. මිලියන ගණන් තායිලන්තයට ගියා, මිලියන ගණන් සිංගප්පූරුවට ගියා, යුරෝපයට ගියා. හැබැයි ඔවුන් ආකර්ෂණය කර ගැනීමට අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ සමගම ජාත්‍යන්තර වශයෙන් දන්න කාරණා තමයි චීන සංචාරකයන් ඉතා විශාල වශයෙන් වියදම් කරනවා. ඔවුන් වියදම් කරන්නේ ගිය රටවල් වල. ඉතින් අපිට මෙම ඔවුන් වියදම් කරන ප්‍රමාණයෙන් බිලියන ගාණක්, ඩොලර් බිලියන ගාණක් වියදම් කරනවා. ඒ නිතා සුළු ප්‍රමාණයක් හරි ලබා ගන්නට පුළුවන් උත් අපේ ආර්ථික ප්‍රශ්න බොහෝ දුරට විසඳා ගන්නට පුළුවන් වෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් අපි දන්නවා බොහෝ දෙනෙකු ලංකාවේ ලියපුණා 3 ලක්ෂයකට කිට්ටු ප්‍රමාණයක්. මෙම ප්‍රමාණය තවත් වැඩි කර ගන්නට පුළුවන්. චීන සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ලංකාවට හරවා ගන්නට අපිට හැකියාව තිබුණොත්. ඒ නිසා මම චීනයට ගියාට පසු ප්‍රධාන වෑයමක් ගන්නවා. ඊටාත්ම තියුණු වෑයමක් ගන්නවා. චීන සංචාරකයන් ලංකාව දෙසට යොමු කරවා ගන්නට. මෑත කාලිනව අපි දන්නවා ලෝකේ බලවත්ම රාජ්‍ය දෙකක් තමයි චීනය සහ ඉන්දියාව. එතකොට මේ රාජ්‍ය දෙක අතරේ ඔවුන්ගේ දේශ සීමා මායිම් සම්බන්ධව යම් මතගැටුම් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා. ඒ අනුව ඒ රාජ්‍යවල තිබෙන හොඳ හිත මේ වෙද්දී යම් ආකාරයෙන් පළුදු වීම වෙලා තියෙනවා. ඉතින් මේ වගේ බලවත් රාජ්‍ය දෙකක්, ඒ වගේම අපිත් එක්ක විශේෂයෙන්ම සම්බන්ධතා තියෙන රටවල් දෙකක්. මේ වගේ දෙකක් අතර මේ වගේ ඝට්ටනයක් තියෙන අවස්ථාවක මේ ඝට්ටනය අපිට අපේ රටට කොහොමද බලපාන්නේ? නම්‍යශීලීව පාලනය කරගත්තොත් අපට බලපාන ප්‍රමාණය අවම කරගන්නට පුළුවන්. චීනයත් ඉන්දියාවත් අතර තියෙන්නේ ද්විපාර්ශ්වික ප්‍රශ්න වලක්. ඒ ප්‍රශ්න වලට අපිට මැදිහත් වීමට අවශ්‍යතාවයක් නැහැ. දෙරටම අපේ මිත්‍රයන්. චීන ඉන්දියාව ඉතාම අපේ අසල්වැසියා, අපේ සංස්කෘතිමය ආගමික ආభాෂය වැඩිම ලැබුණු රට. ඒ වගේම මෙම රීජන් එකේ මේ කලාපේ ලොකුම බලවතා ඒකාතකයි. ලංකාව සමග කිට්ටු සම්බන්ධයක් තියෙන රටක්. අනෙක් අතට මම මුලදී විස්තර කළා වගේ චීනය තමයි අනාගතයේදී ලංකාවේ ආර්ථික දියුණුවට වැඩිම පිටුවහලක් ලබා දෙන්නට පුළුවන් රට. ඉතින් මේ රටවල් දෙක අතර අප පුළුවන් තරම් හොඳ හිත වර්ධනය කරගත යුතුයි. අපිට කිසි රටෙන් දෙක එකක්වත් සමග විරුද්ධතාවයක් මේ අමනාපයක් ඇති කරගන්නට ඉඩක් නැහැ. ඒ දෙක සමගම අප හොඳ හිතින් කටයුතු කළ යුතුයි. අපේ සම්බන්ධතා පවත්වාගෙන යා යුතුයි. අන්තිම වශයෙන් මේ වශයෙන් කිව යුත්තේ ඉන්දියාවත් චීනයත් අතර තිබෙන ප්‍රශ්නය ඔවුන් දෙදෙනාම අතරේ විසඳා ගැනීම. ඒ අපිට මැදිහත් විය හැකි ප්‍රශ්නයකුත් නෙවෙයි. මේ කියන ගමනම මට මතක් වෙන්නේ
1962 චීනයත් ඉන්දියාවත් අතර දේශ සීමා පිළිබඳ සටනක් ඇති වුණා. මෙම අවස්ථාවේදී සමතයට පත් කර ගැනීමට දෙරටට අතරට මැදිහත් වුණේ අපගේම අගමැතිනිය වූ ශ්‍රී මව බණ්ඩාරනායකයි. අද දක්වා එතුමිය එකල කළ සේවය මේ දෙරට විසින්ම අගය කරනවා. හැබැයි මෙම අවස්ථාවේ අද තියෙන තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඉතින් මෙම අවස්ථාවේදී කොතරම් හොඳ තිබුණත් අපට මෙම අරගලයට අත පෙවීමට ඉඩක් තිබෙනවාද කියන එක සැකසිතයි. මගේ මතය නම් අත පෙවීමෙන් වැළකී සිටිය යුතුය යන්න. ඊළඟ කාරණාව තමයි කොහොමද මැතිතුමනි දැන් අපි දන්නවා ලෝකයේ ඉහළම වෙළඳ පොළ හිමි රටක් තමයි චීනය කියන්නේ. ඔවුන්ගේ අපනයන අතින් ඔවුන් මුළු ලෝකයටම විශාල අපනයන ප්‍රමාණයක් කරනවා. ඒ හා සාපේක්ෂව අපේ අපනයන මට්ටම ගොඩක් පහළ මට්ටමක් තියෙනවා. අපි මේ චීන වෙළඳ පොළට යන්න ඕන නම් එහෙම නැත්නම් අපි ගාව තියෙන භාණ්ඩ හෝ සේවා අපි අපනයනය කරන්න ඕන නම් චීන වෙළඳ පොළට අපි මොන වගේ සැලසුමකින්ද අපි ක්‍රියාත්මක කළ යුත්තේ? අප චීන වෙළඳ පොළට ඇතුළත් වෙනවා. දැනටම ඇතුළත් වෙලා සිටින්නේ මේට වඩා ඉහළ මට්ටමකින් ඇතුළත් වෙන්නට බලාපොරොත්තු වෙනවා නම් ක්‍රියාදාමයක් හොඳින් පිළියෙල කරගත් ක්‍රියාදාමයක් දියත් කළ යුතුයි. දැන් අප දන්නවා ඔබතුමා කිව්වා වගේ චීනය තමයි ලෝකෙම තිබෙන විශාලම වෙළඳ පොළ වලින් එකක්. ඔවුන් නොගන්න දෙයක් නැහැ. ලංකාවෙන් දැන් අපි මිලියන 10ක් පමණ තේ චීනයට නිර්යාත කරනවා. 1953 පටන් ඒ කාලයේ සිට රබර් නිර්යාත කළා. වෙනත් දැන් අපි මම දන්නවා පොල් සම්බන්ධිත නිෂ්පාදන චීනයට අරිනවා. අපි මැණික් චීනයට යනවා. මෙවැනි බොහෝ අපනයන දැනටම නිර්යාත කරන රටක් තමයි චීනය. මේට තවත් අවකාශ තිබෙනවා මේට වඩා පුළුල් වශයෙන් චීන වෙළඳ පොළෙන් ප්‍රයෝජන ලබා ගන්නට. අපිට පුළුවන් අපගේ ඇඟලුම් කර්මාන්තීය නිෂ්පාදන චීනයට අරින්නට. ඒ සමගම අපගේ මුහුදෙන් අල්ලා ගන්න මසුන් චීනයට අරින්නට පුළුවන්. අපේ කෘෂිකාර්මික නිෂ්පාදන චීනයට අරින්නට පුළුවන්. හැබැයි අරින්නට පුළුවන් වූ පමණින් මේ නිෂ්පාදන චීනයට යන්නේ නැහැ. අප චීන වෙළඳ පොළ දිසා බලා ඕනට අවශ්‍ය කුමන වර්ගයේ භාණ්ඩද කියලා හොඳට කල්පනා කර ඒ වෙළඳ පොළට උචිත අන්දමේ භාණ්ඩ වෙළඳ පොළට ගැළපෙන අන්දමේ භාණ්ඩ අපි නිර්යාත කළ යුතුයි. මේ කිරීම සඳහා අපිට දැනටමත් ඉන්නවා චීනය සමග සම්බන්ධ වී සිටින අපනයනකරුවන් ඔවුන්ගේ අදහස් විමසා චීනයේ වෙන රටවලින් වෙළඳ භාණ්ඩ මිලදී ගන්නා ආයතන සමග සාකච්ඡා කර චීන ආණ්ඩුවත් සමග සාකච්ඡා කර අපිට අපනයන කරන්නට පුළුවන් මේට වඩා වැඩි ප්‍රමාණයක්. හැබැයි මේ ආසාව තිබුණ ඵලයෙන් පමණට අපිට පුළුවන් වෙන එකක් නෑ මෙම වෙළඳ පොළෙන් ඉහළ මට්ටමේ ප්‍රයෝජන ලබා ගන්නට. ආසාවට අමතරව ඒ සඳහා සූක්ෂම සැලැස්මකුත් තිබිය යුතුයි. මම දන්නවා රටවල් කීපයක්ම චීන වෙළඳ පොළෙන් බොහෝ ප්‍රයෝජන ලබා ගන්න රටවල්. චීනයේ ඔවුන්ගේ නියෝජිතයන් බොහෝ ගණනක් රඳවා සිටිනවා. එපමණක් නොවේ චීන ජාතිකයන් පවා ඔවුන් බඳවාගෙන තිබෙනවා. මෙම අවශ්‍යතාවයන් ඉටු කරගන්නට විශාල වෙළඳ ආයතන පිහිටුවා තිබෙනවා. රජයේ මාර්ගයෙන් සහ පෞද්ගලික අංශයෙන්. ඉතින් මෙවැනි දේ ගැන විමසා බලා වෙන රටවල් කුමන පියවරද ගෙන තිබෙන්නේ කියා විමසා ඒ අනුව අපත් චීන වෙළඳ පොළට ඇතුල් වීම කරන්නට පුළුවන්. සිංගප්පූරුව බැලුවොත් සිංගප්පූරුව චීන වෙළඳ පොළට විශාල වශයෙන් ඇතුළත් වී සිටින රටක්. හැබැයි සිංගප්පූරුව ඉතාම පොඩි රට. ඒ තියද්දී ඔවුන් ඇතුළත් වී සිටිනවා චීන වෙළඳ පොළට. බඩු බාහිර ආදී භාණ්ඩ වෙළඳාමට පමණක් නොවේ ඔවුන්ගේ සේවා
චීනයේ අලෙවි කිරීමට. එයත් අපිට කරන්න අපි සේවාවලුත් චීනයට අලෙවි කරන්නට පුළුවන්. හැබැයි චීනයේ දැන් තිබෙන ලකුණක් තමයි චීනයේ වෙළඳපොළ ඉහළ මට්ටමේ වෙළඳපොළක්. එම නිසා අපේ කුමක් අපේ එන කරත් එය ඉහළ මට්ටමේ භාණ්ඩයක් හෝ සේවාවක් විය යුතුයි. මීට ටික කාලයකට ඉහතදී අපිට මතකයි මේ පෝර්ට් සිටි එක. ඒක නම්මාරු වුණා, ෆයිනෑන්ෂල් සිටි වුණා, ආයේ පෝර්ට් සිටි වුණා. මේක මේ විශාල මතභේද වලට ජනතාව තුළ මතභේද වලට තුඩු දුන්න තැනක්. එතකොට මේක හදපු කම්පැනිය CCC කම්පැනිය. එතකොට මේ අපිට ඇමරිකාවෙන් වෝනින් එකක් දීලා තියෙනවා. එක්සත් ජනපදයෙන් මේ කම්පැනිය රටවල් වලට ගිහිල්ලා අනවශ්‍ය දේවල් කරලා ආයෝජන කරලා ඒ රටවල් ණය උගුල් වලට හිර කරනවා කියන එක. එතකොට ඔබතුමා මේ ප්‍රශ්නය පිළිබඳව කොහොමද දකින්නේ? පළවෙනිම කිය යුතු දේ තමයි මගේ මතය හැටියට චීනයේ කිසි කෙනෙකුට ණය උගුලක් අටවලා නැහැ. ලංකාව නිදර්ශනයක් වශයෙන් ගත්තොත් චීනයේ නෙවෙයි බලත්කාරයෙන් ඇවිල්ලා මේ පෝර්ට් සිටිය නැත්නම් වරාය නගරය නිර්මාණය කළේ හැදුවේ. අපයි ගිහින් චීනයේ මේට ඉල්ලා සිටියේ හදන්නට කියලා. ඉතින් චීනයේ ආයතන දෙකක් මේට සම්බන්ධ වුණා. ඔවුන් මේ හැදුවා. ඔවුන් බලෙන් ඇවිල්ලා හදපු දෙයක් නෙවෙයි. ඒ අවස්ථාව මුලදී අපිට ඕන නම් කියා සිටින්න පුළුවන්කම තිබුණා. මේක අපිට අවශ්‍යතාවය දෙයක් නෙවෙයි. මේක හදන්න අවශ්‍ය නැහැ කියලා. එහෙම කිව්වා නම් කවදාකවත් මම හිතන්නේ නැහැ මේ සමාගම් දෙක ලංකාවට ඇවිත් මේ පෝර්ට් සිටියක් හදයි කියලා. ඔවුන් ලංකාවට පැමිණේ අපේ ආණ්ඩුවේම එල්වෙම් පිටයි. ඒ වගේම හම්බන්තොට වරාය. හම්බන්තොට වරාය හදන්නට පෙර අපිට දැඩි වුණාකමක් තිබුණා මේ වරාය දියුණු කරන්නට. අප ලෝක බැංකුවෙන් මේට ආධාර ඉල්ලුවා. ඊට පස්සෙ ඇමරිකාවෙන් ඉල්ලුවා. ඉන්දියාවෙන් ඉල්ලුවා. ඒ සියලු දෙනාම ආධාර දෙන්නට බෑ කිව්වා. ඊට පස්සෙ තමයි අප චීනය දෙසට නැඹුරුනේ. චීනය සමග වර්ෂ දෙක තුනක් සාකච්ඡා කරලයි මෙම වරාය හැදීමට ඔවුන් එකඟ වූයේ. ඉතින් කිසි විදියකින් කියන්නට බෑ චීනය අපිට මේ ණය බරක් පැටවුවා කියලා. මා කැමති නෑ මේ චීනය විසින් කරන ලද චීනයේ සමාගම් විසින් අපිට කර දී තිබෙන මෙවැනි කාර්යයන් වරායවල් දෙක චීනය යම්කිසි යටි උවමනාව ඉටු කර ගැනීම පිණිස බලෙන් අපිට පැටවු දෙයක් හැටියට විස්තර කරන්නට මා කැමති නෑ. මේ එහෙම දෙයක් නෙවෙයි. දැන් චීනය විසින් කර තිබෙන සමහර අනෙක් රටවල කර තිබෙන දේවල් දැස බැලුවොත් විශේෂයෙන් අප්‍රිකාවේ කිසි විදිහකින් කියන්නට බෑ බලෙන් ණයක් පැටවුවා කියලා. නිදහස් ලැබුවට පසු අප්‍රිකානු රටවල් අවුරුදු 30ක් පමණ ආර්ථික වශයෙන් පසුබෑමකටයි ලක් වුණේ. උන් පිටිපස්සටයි ගියේ. අවුරුදු 30ක් පමණ කාලයක්. මෙම රටවල ආර්ථිකයන් ඉදිරියට යන්නට පටන් ගත්තේ 2000 වැනි වර්ෂයේ ඉඳලා පමණයි. මෙම වර්ෂයේදී මේට ප්‍රධාන හේතුව වශයෙන් ලෝක බැංකුවත් දැන් ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කර තිබෙන්නේ චීනයෙන් ලැබුණු යටිතල පහසුකම් ආධාර කියලා. චීනය අප්‍රිකාවට ගිහින් වරායවල් ගොඩනැගුවා, ආසිය යාත්‍රාංගන ගොඩනැගුවා, අධිවේගී මාර්ග ගොඩනැගුවා, අධිවේගී රේල් පාරවල් ගොඩනැගුවා. මේ ප්‍රතිඵලයක් වශයෙන් අප්‍රිකාවේ රටවල් බොහොමයක ආර්ථිකය දැන් ඉදිරියට යනවා, ඉහළට යනවා. ඉතින් මම හිතන්නේ මේ දේශපාලන මේ වශයෙන් චීනය අංගඩු ගැනීම පිණිස කරන ප්‍රකාශයක් පමණයි. මේ ඇත්තටම සත්‍යයට තරම් කිට්ටු ප්‍රකාශයක් නෙවෙයි. මේ වෙද්දී අපි දන්නවා අපේ ලංකාවේ මුහුදු තීරයට අපේ මුහුදට ගොඩක් ලොකු වටිනාකමක් තියෙනවා. ඒතරම මේක ගොඩක් මේ වෙද්දී ලෝකයේ විශාල බලවත් හැම රටකම අවධානයට යොමු වෙලා තියෙනවා. දැන් ඔවුන්ට අතරම මේක අවශ්‍ය කරලා තියෙනවා කියලා මම හිතනවා. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි ගාව වටිනා දෙයක් තියෙනවා, ඒක අවශ්‍යතාවයක් තියෙනවා. මේ වගේ වෙලාවකදී අපි නොබැදි රටක් වශයෙන් කොහොමද නිර්පාක්ෂිකව අපි මෙතනදී කටයුතු කරන්නේ? අපි නොබැදි රටක් වශයෙන් හිටියේ නැත්නම් අපිට අනික් රටවල ගැටුම් වලට හවුල්කාරයෙක් වෙන්නට සිදු වෙනවා. මම හිතන්නේ නෑ ප්‍රශ්නයක් මතුවොත් ඔවුන් අපගේ ආරක්ෂාව පිණිස ක්‍රියා කරයි කියලා. අපගේ ආරක්ෂාවට උන් දුවගෙන ඉන්නේ නැහැ. අන්තිමට වෙන්නේ
අපට සිදු වෙනවා අපේම ආරක්ෂාව සලසා ගන්නට. එම නිසා මගේ මතය හැටියට රජයත් මේ ප්‍රකාශ කරලා තියෙනවා කිසිම පැහැදිලිවම අපි නොබැදී පිළිවෙතකුයි ඉදිරියට ගෙන යන්නේ. නොබැදී පිළිවෙත නිසා මා හිතන්නේ අපේ ඓතිහාසික වශයෙන් ලෝක බලවතුන්ගේ තරඟවලට අසු නොවි සිටින්නට අපට පුළුවන් වුණා. අනාගතයේ මෙම ප්‍රතිමත්තියම අනුගමනය කළොත් අපිට ඒක පිටුවහලක් වෙයි කියන එකයි මගේ මතය. අන්තර්ජාතිකව අපිට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි LTT ඩයස්පෝරාව. ඒ වගේම අපිට කීපවරක් නෙමෙයි හැම විටම අපිට එල්ලෙන චෝදනාවක් තමයි මේ මානව හිමිකම් සම්බන්ධයෙන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අපිට ලැබෙන චෝදනා. ඉතින් මම හිතනවා මේ වගේ මේ අපේ මේ රජයේ සමයේ වුණ එක තව වැඩිපුර ඒක ඔප්නංගවල පෙන්වන්න උත්සාහ කරනවා කියලා. එතකොට අපි මේ தত্ত্বය කොහොමද අපි සමතුලිත කරගන්නේ? නැත්නම් අපි මේ தত্ত্বය කොහොමද අපි මඟ හරවගන්නේ? මේට ලේසි පිළිතුරක් නැහැ. මේට පිළිතුරට අප මුහුණ දී යුතු තිබුණේ දැන් නෙවෙයි මීට අවුරුදු කිහිපයකට පෙරයි. දන්නවා 2015 දී අප ස්වච්ඡාවෙන්ම ගිහින් ජාත්‍යන්තර ඉදිරිපිට අපගේ වරද පිළිගන්න තත්ත්වයකට අපි වැටුණා. අපි 2015 දී ජිනීවාවේ යෝජනාවලියකට සම අනුග්‍රහීත්වය දැක්වුවා. මේ ප්‍රතිඵලයක් වශයෙන් අදත් මෙම මානව හිමිකම් කොමසාරිස්තුමේ කියනවා අප එකඟ වූ දේවලට අපිම එකඟ වූ දේවලට අප අනුව අප ක්‍රියාකාරී නොවන බව. මෙම ප්‍රශ්නයෙන් මිදෙන්නට මොකක් අමාරු තත්ත්වයක් තිබෙන්නේ. හැබැයි මිදෙන ක්‍රමත් තිබෙනවා. අපිට අවශ්‍යයි මේ අවස්ථාවේදී ප්‍රධාන වශයෙන් කිය යුතු දෙයක් තමයි මානව අයිතිවාසිකම් ලංකාවටත් වැදගත්. අපි සියලු දෙනාටම වැදගත් දෙයක් මානව අයිතිවාසිකම්. අප මානව අයිතිවාසිකම් කඩ කරන රටක් නොවේ යන ලෝකෙට පෙන්වීමත් වැදගත්. මේ විශේෂයෙන් පෙන්වා දී යුත්තේ බටහිර රටවල. මොකද අපිට තරම් විවේචන නැගිරි රටවලින් ලැබිලා නැහැ. විවේචන ලැබිලා තිබෙන්නේ එල්ල වී තිබෙන්නේ බටහිර රටවල. ඉතින් අපිට දැන් සිදු වී තිබෙනවා මෙතෙක් නොකළ දෙයක් යලිත් වරක් කරන්නට. ඒ නම් අප කියන අන්දමේ මානව හිමිකම් කඩ කරන රටක් නොවේ යන්නේ. ඒ සමගම අප වෙනත් රටවල් සමග සංසන්දනය කරනකොටත් මා හිතන්නේ නැහැ අපේ තරම් පහළ තත්ත්වයේ සිටින රටක් කියලා. ආඩම්බරයෙන් කියන්නට පුළුවන්. අප ත්‍රස්තවාදය මුලින්ම පොටා දැම්මා. ඒ කිරීමේදී 20000කට අධික ප්‍රමාණයක් තරුණ ජීවිත අපට අහිමි වුණා. විශේෂයෙන්ම රණවිරුවන්ගේ ඒට වැඩි ගාණක් අංගල් විකලත්වයට පත් වුණා. මේ සියල්ල දේ කරේ අර අසන ජනතාව බේරාගෙන මේ රටේ තිබුණ ත්‍රස්තවාදී වදුර සදා කාලයටම නැති කරන්නට. හැබැයි අද වෙලා තියෙන්නේ ලෝකේ කතා කරන්නේ අප කඩකලාය කියන මානව හිමිකම් ගැන පමණයි. මෙතනදී ප්‍රචාරය කටයුතු අප මා හිතන්නේ මනවින් කරලා තිබුණා කියලා මීට පෙර. මේ දෙසට අපිට නැඹුරු විය යුතු යන්නයි මගේ අදහස. විදේශ සේවාවෙන් පමණක් නොවේ මේ සඳහා කැප වුණු පුද්ගලයන් එක්රාශි කරගෙන අප වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් කළ යුතුයි. ඒ සමගම අප ලෝකේ තනි වෙලා නැහැ. ජාත්‍යන්තරය කියලා හැම විටම කතා කරත් අප විවේචනය කරන්නේ රටවල් 40ක් පමණයි. එක්සත් ජාතීන්ගේ සංගමයේම ඉන්නවා රටවල් 193 දෙනෙක්. 83 රටවල් 83ක්. මේ රටවලින් 90%ක්වත් ලංකාව ගැන එක වචනයක්වත් එක නරක අදහසක්වත් ඉදිරිපත් කළා නැහැ. ඒක විවේචනයක්වත් ඉදිරිපත් කළා නැහැ. ඉතින් ජාත්‍යන්තර නෙවෙයි අපට විරුද්ධව මේ නැගී සිටින්නේ බටහිර රටවල් කීපයක් පමණයි. මෙතනදී අපිට අපේ වගකීම වන්නේ සාමාන්‍ය පුරවැසියන් වශයෙන් සිවිල් සමාජයේ සමාජිකයන් වශයෙන් රටක් වශයෙන් අප කියන තරම් ඔය මේ
අපේ වගකීම් කඩ කරන රටක් නොවේ යන්න ලෝකයට ඒත්තු ගැන්වීම. අතරම අපි අද විදේශ සේවය සම්බන්ධයෙන් ඊට පස්සේ ඉදිරියේදී චීනය සමග ක්‍රියාත්මක වන වැඩසටහන් සම්බන්ධයෙන් ඉතාම වැදගත් කරුණු රාශියක් පාලිත කෝහන මැතිතුමාගෙන් අපි අද ලබා ගත්තා. ඒ වගේම ඉදිරියටත් මේ ජනරාව ඔස්සේ මේ ඡන්දයට මුල සිටත් අපි ප්‍රකාශ කර දේවල් ඊට පස්සේ දැන් ප්‍රකාශ කරන දේවල් ඒවා ඒ ආකාරයෙන් වෙනවද යන්න සොයා බැලීමට ඒවා ඔබට ගෙනෙන්න අපි සැදී පැහැදී සිටිනවා. බෙහෙවින්ම අපි ස්තුතිවන්ත වෙනවා ආචාර්ය පාලිත කෝහන මැතිතුමාට. ඒ වගේම එතුමාට අපි සුභාශිංසනය කරනවා. ඒ වගේම අපි එතුමාට ආශිර්වාද එක් කරනවා චීනයේ ඒ දූත මෙහෙවර ඉතා හොඳින් ඉෂ්ට කරන්න ලැබෙයි කියලා. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වැඩසටහනකින් එකතු වෙනවා.